හොඳයි අයබෝවන්. අද විශේෂ කාරණයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැම දෙයක්ම මම පටන් ගන්නේ විශේෂ කාරණයක් කියලා. මොකද ඔබ මේ මොහොතේ මේ කාරණේ සවන් දෙනවා නම් ඒක අනිවාර්යෙන් ඔබට සුවිශේෂී දෙයක් විය යුතුයි. මූලික වශයෙන් මෙතකොට ලෝකයේ විශ්වය කියන මේ අත්දැකීම තුළ හැම දෙයක්ම ශක්තිය තුළින් ශක්තිය හඳුනා ගැනීම. ශක්තියක් තුළින් ශක්තිය ක්‍රියාත්මක කිරීම. ශක්තිය තුළින් ශක්තියක් අවබෝධ කර ගැනීම. මෙවැනි ආකාරයක ශක්තියන් අතර සිදුවන ගනුදෙනුවක් තමයි එතකොට අපි මේ ජීවත් වීම කියලා අත්විඳින්නේ. මේ ක්‍රියාවලිය තුළ එතකොට විවිධාකාර මේ ශක්තියින් හඳුනා ගැනීම තුළ ඔබ යම් දෙයක් හඳුනා ගන්නවා කියලා කියන්නේ ඔබ යම් සවිඥානිකත්වයකට පත් වෙලා තියෙනවා. එන ඔබට දැනීම හැඟීම කියන එක තියෙන ස්වභාවය. දැනීම හැඟීම තියෙන ස්වභාවය තව තවයි ඉන්නවා එතකොට. තවත් ජීවි ස්වභාවයන් ලෙස අපි සලකනවා එතකොට. තිරිසන් ස්වභාවයන්, අනිකුත් ජීවි ස්වභාවයන් එතකොට දැනීම හැඟීම කියන ස්වභාවය තියෙනවා. නමුත් ඔය දැනීම හැඟීම කියන තියෙන හැම ජීවි ස්වභාවයම සවිඥානික නැහැ. තිරිසන් ස්වභාවයක් කියන එක අවිඥානික ස්වභාවයකින් කටයුතු කරන්නේ. තමා තුළ සිදුවෙන ක්‍රියාවලිය එම ස්වභාවයන්ට හඳුනා ගන්න, දැන හඳුනා ගන්න අවකාශයක් නැති භාවය තමයි එතකොට අවිඥානිකයි කියලා කියන්නේ. නමුත් ඔය ස්වභාවයෙන් සවිඥානික වෙනකොට තමා තුළ සිදුවන ක්‍රියාවලිය සහ බාහිර ලෙස අපි හඳුනා ගන්න ක්‍රියාවලිය මේ සියල්ලේම යම් යම් දේවල් අපිට මතුවෙන්න ගන්නවා. කුමක්ද යථාර්ථය කියන එක සම්බන්ධ. එතන මේ ආකාරයට අවිඥානික සවිඥානික මේ ස්වභාවයන් තුළ ජීවත් වෙනකොට අපි විවිධාකාර ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ වගේම අපි දැන හඳුනා ගැනීම මේ විදිහට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මොකද්ද කළ යුත්තේ? මොකද්ද කරන්න තියෙන දේ? මොකද්ද ඇත්තටම සිදු වෙන්නේ මේ විදිහට? අපි විවිධාකාර දේවල් හොයාගෙන යනවා. එතකොට අපිට ඒවට පිළිතුරු ලැබෙනවා. එතකොට අපි ගත්තොත් මේ මනුස්ස ශරීරය කියන ස්වභාවය මේ මනුස්ස ශරීරය කියන ස්වභාවය ඇත්තටම මනුෂ්‍ය කියලා ස්වභාවයක් නැහැ. මනුෂ්‍ය ශරීරය තුල තියෙනවා තිරිසන් ස්වභාවය, වගේම දිව්‍ය ස්වභාවය සහ එතනින් ඉහළට ගිය ස්වභාවය. නමුත් ඇත්තටම මේ තුල මනුෂ්‍ය ස්වභාවයක් බැලූ බැලමටම නැහැ. මනුෂ්‍ය ස්වභාවය කියලා කියන්නේ අපි කියනවා යම් කිසි ආකාරයක යමක් රඳවා ගැනීමට, එහෙම නැත්නම් දරා ගැනීමට, එහෙම නැත්නම් අපි කියනවා වෙසල් එකක් කියලා. නැවකට අපි කියනවා වෙසල් එකක් කියලා. ඒකේ තියෙන ඔක්කොම දේවල් ටික රඳවලා තබා ගන්න, දරා සිටින්න ඔන්න ඔය වෙසල් එක තුල. එහෙම නැත්නම් අපි මොන හරි සීනි බෝතලයක් ගත්තොත් එහෙම ඒක වෙසල් එක තුල තමයි එතකොට දරා සිටින්නේ. ඒ තියෙන මොන හරි සීනි ඒකට දාන ඕනම දෙයක්. ඔන්න ඔය ස්වභාවය තමයි එතකොට මේ මනුෂ්‍ය ශරීරය ලෙස අපි මේ තියෙන්නේ. අපි අත්විඳින්නේ. අපිට දැනෙන්නේ. ඒ නිසා ඒක මනුෂ්‍ය කියලා ස්වභාවයෙන් අපි හඳුන්වනවා. නමුත් මේ තුල තියෙන්න පුළුවන් විවිධාකාර ස්වභාවයක්. ඒතර ඒකෙන් එකක් තමයි තිරිසන් ස්වභාවය. ඊට පස්සේ ඒක වෙනස් වෙගෙන කියලා දිව්‍ය ස්වභාවය බවට පත් වෙනවා. එතන තව දුරට වෙනස් වෙගෙන යනවා. එතන මේ ස්වභාවය තුළ අපි ක්‍රියාත්මක වෙනවා විවිධාකාර විදිහට. මේ මනුෂ්‍ය ශරීරය තුළ එතකොට පුද්ගලයන් තුළ උපරිම තිරිසන් ගති තියෙන්නත් පුළුවන්. තිරිසන් ගති කියලා කියන්නේ අපි විද්‍යානුකූලව කියනවා නම් ভাইබ්‍රේෂන් කියන ස්වභාවය. තිරිසන් ෆ්‍රීකවන්සි එකක් කියලා පුළුවන් අපි මොඩර්න් ලැන්ග්වේජ් එකෙන් කතා කරනවා නම්.
තිරිසන් ගති ලක්ෂණ, දිව්‍යමය ගති ලක්ෂණ, එතනින් එහාට ගිය තවත් ගති ලක්ෂණ, උත්තරීතර ගති ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ඒතකොට මේ වෙසල් එක තුල. ඒතකොට යම් අයට උපරිම තිරිසන් ස්වභාවයන්, සමහර අයට උපරිම දිව්‍ය ගති ලක්ෂණ සහ සමහර අයට දෙකේ මික්ස් එකක්. දෙකේ කලවමක් එතකොට තියෙනවා. ඒතර ඔන්න ඔය ස්වභාවය තමයි අපි මනුෂ්‍ය ශරීරයක් එහෙම නැත්නම් මේ මනුෂ්‍ය කියන වෙසල් එක තුල හඳුනාගන්නේ. එතන මේ ස්වභාවයේදී මනුෂ්‍යයෙක් කියන ශරීරයේ කියන මේ වෙසල් එක තුල අපි ජීවත් වුණාට ඔබ ඇත්තටම මනුෂ්‍ය ස්වභාවයක් නෙමෙයි. ඔබගේ සිතින්, කයින්, වචනයෙන් ඔබ හඳුනා ගන්න හැකියාවක් තියෙනවා ඇත්තටම ඔබ මොන ස්වභාවයේ කෙනෙක්ද කියලා. එතකොට මේ තුල මේ වකවානුවේදී අපි ගත්තොත් එහෙම බොහෝ දුරට බැලූ බැල්මට තිරිසන් ගති ස්වභාවයන් තමයි මේ වෙසල් එක තුල, මේ මනුෂ්‍ය ශරීරය තුල, මනුෂ්‍ය ස්වභාවය තුල බොහෝ දුරට අපිට දක්නට ලැබේ. එතකොට ඔබ මේ ශරීරයේ හිටියා කියලා ඔබ තිරිසනෙක් නොවී ඉන්නේ නැහැ. මේ ශරීරය තිබ්බ කියලා ඔබට මේ තිරිසන් ගති ලක්ෂණ 100%ක්ම තිබිය හැකියි. ඒ දේවල් මොනවද කියලා අපිට බැලුව බැලමට හඳුනා ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ක්‍රියාකලාප ආකාරයට, ක්‍රියාත්මක වන ආකාරය අපි විමර්ශනය කරනවා. එතකොට ඒක තමයි මේ මනුෂ්‍ය වෙසල් එක තුළ, මේ ශාරීරික මානසික ස්වභාවය තුළ, මනුෂ්‍යයා කියන ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය. එතන මුලින්ම මනුෂ්‍යෙක් අවිඥානික ස්වභාවයේ ඉන්නකොට ඒ පුද්ගලයා තුළ සම්පූර්ණ වශයෙන්ම තිරිසන් ගති ලක්ෂණ ස්වභාවයන් තමයි පවතින්නේ. ඒ තුළ පොඩි දිව්‍යමය ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. එයත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආකාරයට ඒ පරිවර්තනය තුළ මනුෂ්‍යයාගේ ක්‍රමානුකූලව ඒ මනුෂ්‍යයා තුළ හොඳ ගති ලක්ෂණ ඇතිවීමක් පවතිනවා. මේ පරිවර්තනය සිදු වීගෙන යනකොට. නමුත් බොහෝ අවිඥානික ස්වභාවයන් තුළ, අවිඥානික මනුෂ්‍යයන් තුළ මේ පරිවර්තනය සිදුවෙන්න ඔවුන් තුළින්ම ඉඩ ප්‍රස්තාව නොලැබෙන ආකාරයක් තියෙනවා. කියන්නේ යම්කිසි ආකාරයක ප්‍රතිරෝධයක්. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක ස්ටක් වීමක්, හිර වෙලා තිබීමක්. ශක්තිය ගලණේ වීම නැවතිලා තියෙනවා. දියැලක් ගලාගෙන යන එක අපි බලක්කුත් එහෙම එතන වතුර පල්ලෙන්න ගන්නවා. ගලාගෙන යනකොට හැමතිස්සෙම වතුර පිරිසුදුයි. ඒතර ඔය ආකාරයට બ્લોක් වීමක් තුළ, අවහිරතාවයක් තුළ මේ පරිවර්තනය මනුස්සයා තුළ සිදුවෙන පරිවර්තනය සිදුවෙන්න බැරි වෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ තිරිසන් ගති ලක්ෂණ ටික තවදුරටත් වර්ධනය වෙනවා. ඒක පරිවර්තනය වෙන්න හොඳ ස්වභාවයකට, හොඳ ගති ලක්ෂණ වල පරිවර්තනය වෙන්න තියෙන අවකාශය ක්‍රමානුකූලව නවතින්න ගන්නවා. එතකොට ඒක තමයි අපි කර්මානුරූපී ස්වභාවයක් විදිහට හඳුනන්නේ. මේ පරිවර්තනය වෙන්න ඉඩ නොදෙන එක. එක දෙයක අපි ස්ටක් වෙලා, හිර වෙලා, අවහිරතාවයකින් යුතුව කටයුතු කරනවා. ඒ ස්වභාවයෙන් අපිට ගැලවිලා යන්න තිබ්බත් සමහරවිට ගැලවිලා යන්න බැරි වෙනවා. තීරණය කරන්න බැරි වෙනවා ගැලවිලා යනවා කියලා. නැත්නම් අවිඥානිකව ඒ තුල දිගින් දිගට මේක තමයි ජීවිතය කියලා ඒ තුල රැඳිලා සිටිනවා. ඒක තමාගේ තියෙන පවපින කියන එතකොට මේ කම්පන ভাইබ්‍රේෂන් ස්වභාවය. හොඳ පින කියලා කියන්නේ එතකොට හයි ভাইබ්‍රේෂන් එක. එමෙතන හොඳ ගති ලක්ෂණ ස්වභාවය. හොඳ කිරණයන් තමා තුළින් පිට වෙන්නේ. ඒතර ඔය ස්වභාවය තුළ අවහිර වීම, එහෙම නැත්නම් හිර වෙලා සිටීම එක ස්වභාවයක්. මේක තමයි හරි යථාර්ථය කියලා හඳුනාගෙන ඒ තුළ සිටින ආකාරය එතකොට අවිඥානික ස්වභාවය. ඒතර ඒ තුළ පරිවර්තනය නැවතී. ස්වභාවික පරිවර්තනය ඔබ තුළ සිදුවෙන එක නවතින්න ගන්න. ඒතර ඒක තමයි පැවැත්ම කියලා කියන්නේ. ඒතර මේ පැවැත්ම තුළ ඔබ හිටියත් ඔබ නිකම්ම හොඳ තත්ත්වයකටපත් වෙනවා. ඒ වෙන පරිවර්තනය ඔබ වෙන්න ඉඩ දීලා හිටියොත් ඔබව නිකම් හොඳ තත්ත්වයකටපත් වෙනවා. කියන ඔබ සුව වෙන්න ගන්නවා. නමුත් ඔබ යම් යම් දේවල් තුළ මේ යථාර්ථයේ තියෙන ඔබට පෙන්눔 කරන දේවල් ඇත්ත කියලා හිතාගෙන ඔබ
හැමතිස්සෙම මොකක් හරි දෙයක් තුල රැඳිලා ඉන්න උත්සාහ කරනවා. ජීවිතයේ අරමුණු කියලා ගත්තොත් එහෙම ඔබට විවිධාකාර අරමුණු එතකොට තියෙනවා. මම මේ දේ අවසන් කර යුතුයි. මේ දේ මම කර යුතුයි. මේ දේ මම කර යුතුයි කියලා. නමුත් ඔය කිසිම අරමුණක් නැති පුද්ගලයෙක් ඔබ හිතන්න ඉපදුනා කියලා. ඒ පුද්ගලයා අහුවෙන දෙයක් කාලා තියෙන දෙයක් තමා තුළ තියාගෙන එහෙම මැරලා ගියොත් එහෙම ඒ පුද්ගලයා ඇත්තටම මේ ස්වභාවික පරිවර්තනය තුළ ඉඳලා තමයි ඒ පුද්ගලයා මැරෙන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන අරමුණ පරම අරමුණ ඒ පුද්ගලයා ඇත්තටම ඉෂ්ට කරගන්න. මොකද ඒ පුද්ගලයා ස්වභාවික රිද්මයත් එක්ක තමයි ජීවත් වෙලා මැරලා ගියේ. ඔබ එතකොට විවිධාකාර සංකීර්ණ අරමුණු විශාල ප්‍රමාණයක් ඔබ තුළ තියෙනවා. ඒ වගේ මේ සංකීර්ණත්වය තුළ තමයි ඔබ ධර්මය කියලා එක හොයාගෙන යන්නේ. එතකොට ඒ සංකීර්ණත්වය තුළ සරල දෙයක් අහුනොත් එහෙම ඒක ඔබ ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔබේ මනස දැඩි ලෙස සංකීර්ණතාවයට පත් වෙලා අවසන්. රොබෝ තත්වයට පත් වෙලා අවසන්. ඒ නිසා සරල මානුෂීය දෙයක් ඔබට පේන්නේ නැති වෙනවා. දිව්‍යමය දෙයක් ඔබට පේන්නේ නැති වෙනවා. මොකද දිව්‍යමය කියලා හිතන එක ඔබ හිතාගෙන ඉන්න තම සංකීර්ණ දෙයක් කියලා. මේ දේවල් ඔබට නොපෙනී යනවා. ඔබ සංකීර්ණත්වයකට පත් වෙනවා. ඒ තුළ ඔබ තවදුරටත් රොබෝ තත්වයට පත් වෙලා ඔබ ඒ තුළ ජීවත් වෙනවා. තවත් අවහිරතාවයක් තුළ, තවත් බ්ලොක් එකක් තුළ, තවත් රාමුවක් තුළ ඔබ ජීවත් වෙන්න ගන්නවා. ඒක තමයි ඇත්තටම කර්මයේ බවට පත් රැඳී සිටීම. ඒ අත්දැකීම සිදු වුණා ඔබ එතනින් එහාට යන්නේ නැහැ. ඒ අත්දැකීම තුළ ඔබ රැඳී සිටිනවා. ඒක නැවත නැවත අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් නොදැනුවත්ව අවිඥානිකව ඔබ ඒ අත්දැකීම තුළ නැවත නැවත රැඳී සිටිනවා. ඔබ මානසිකව පීඩනයට ලක් කරනවා කවුරු හරි. ඔබ මේ අත්දැකීම තුළ එතනින් ඉවත් වෙන්නේ නැතුව ඔබ නැවත නැවත ඒ තුළ රැඳී සිටිනවා. ඔබ අපයෝජනයට ලක් කරනවා කවුරු හරි. ඒ තුළ ඔබ දිගින් දිගටම රැඳී සිටිනවා. ඒ තුළින් ඔබ ඉවත් වෙන්නේ නැතුව. ඔබ පීඩනයට ලක් කරනවා කවුරු හරි. එහෙම නැත්නම් යම් අවස්ථාවක් නිසා අවස්ථාවක් තුලින් නමුත් ඔබ ඒන් ඉවත් වෙන්නේ නැතුව ඒක තමයි යථාර්ථය කියලා හිතාගෙන ඒක තමයි සුදුසු දේ. එතනින් ඉවත් වුණොත් ඒක වැරදි දෙයක් කියලා හිතාගෙන ඔබ මේ අවිඥානික මානසිකත්වය තුළ ඒ තුනම රැඳී සිටිනවා. ඒක තමයි එතකොට කර්මයේ බවට පත් වෙලා ඔබ ඒ චක්‍රය තුළ නැවත නැවත ගමන් කරනවා. ඔබට අවස්ථාවක් තියෙනවා නමුත් එතනින් ඒ ඉවත් වීම තුළම පරිවර්තනයට නැවත සම්බන්ධ වීම. පැවැත්මට නැවත සම්බන්ධ වීම. එතකොට ඔබ එතනින් අවසන් ඒ ගනුදෙනුව එතනින් අවසන් ඔබ එතනින් එහාට යනවා. ඔන්න ඔය ආකාරයට තමයි අතරම මේ ශාරීරියේ පරිවර්තනය සිදු වෙන්නේ. මේ මනුෂ්‍ය කියන වෙසල් එකේ පරිවර්තනය සිදු වෙන්නේ. එතකොට මේ මනුෂ්‍ය කියන වෙසල් එක තුළ මනුෂ්‍ය ස්වභාවයක් ඇත්තටම නැහැ. විවිධාකාර ගති ලක්ෂණ ස්වභාවයන් තමයි තියෙන්නේ. විවිධාකාර ශක්තියින් වල වෙනස් වීම තමයි ඇත්තටම මේ තුළ සිදු වෙන්නේ. ඒතොර තිරසන් මානසික ස්වභාවය ඉඳලා යම් අවස්ථාවකදී ක්‍රමානුකූලව මේ පුද්ගලයා තුළ සංකලනයක් ඇති වෙලා දිව්‍යමය සහ තිරසන් කියන ගති ලක්ෂණ සංකල්පයක් ඇති වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව මේ පුද්ගලයාව මේ මනුෂ්‍ය ශරීරය කියන එක පරිවර්තනය වෙනවා දිව්‍යමය ගති ලක්ෂණ වලට. එතකොට තිරසන් ගති ලක්ෂණ ක්‍රමානුකූලව ගැලවිලා යනවා. ඊට පස්සේ එතනින් එහාට ආලෝකයේ දෙසට මේ පුද්ගලයාගේ මේ පුද්ගල ස්වභාවය ගලාගෙන යනවා. ස්වභාවයෙන්ම නිරායාසයෙන්ම හොඳ දේවල් එතකොට මේ පුද්ගලයාට ආකර්ෂණය වෙන්න ගන්නවා නිරායාසයෙන්ම. ඔන්න ඔය වගේ පරිවර්තනයක් සිදු වෙන ක්‍රියාවලියක තමයි අත්‍තරම ඔබ සියලුම දෙනා මේ අවස්ථාවේදී ජීවත් වෙන්නේ. ඔතනින් එහාට ඔබ හදා ගන්නා සියලුම සංකල්ප තර්ක වාදයන් සියලුම දේ අත්‍තරම ඔය සරල කාරණය තුළ අහෝසි වෙලා යනවා. අනෙක් සියලුම ඔබ දරා සිටින දේවල් ඔබ ඇත්ත කියලා හිතාගෙන ඉන්න දේවල් මේ සියල්ලම එතකොට ඔය සංකල්පය තුළ ඔය පරම සත්‍ය තුළ එතකොට අහෝසි වෙලා යනවා. එතකොට ඔබේ ශරීරය ඔබ මනුස්ස කියන ස්වභාවය අතරම ඔන්න ඔය වගේ දෙයක්. එතකොට ඔය තුළ ඔබට හැකියාවක් තියෙනවා අතරම ඔබ තුළ තියෙනවා තිරසන් ගති ලක්ෂණ. තිරසන් කියලා කියන්නේ අවිඥානික ගතියක්. ඒ කියන්නේ කඩා වඩා ගැනීමේ ස්වභාවයක්. තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීමේ ස්වභාවයක්. තමන් මොකද දකින්නේ හරි කියලා ඒ දේ ඉෂ්ට කර ගැනීමේ ස්වභාවයක්.
අනිකාට කුමක් වුණත් ප්‍රශ්නයක් නෑ. තමා ආදරය කරන පුද්ගලයන්ට කුමක් වුණත් ප්‍රශ්නයක් නෑ. තමාගේ දේ ඉෂ්ට වෙනවා නම්. අනිකුත් පුද්ගලයන්ට පරිසරයට කිසිදු හානියක් වුණාට ප්‍රශ්නයක් නෑ. තමාගේ දේ ඉෂ්ට වෙනවා. එවැනි ස්වභාවයක්, එවැනි අවිඥානිකත්වයක් පුද්ගල කියලා ගන්නවට වැඩිය ඒක අවිඥානිකත්වයක් කියලා. පුද්ගල කියන වචනයවත් අපි භාවිතා කරන්න නැතුව කතා කරන්නත් පුළුවන්. අපිට ඕන නම් ශක්තිවල සිදුවෙන විපර්යාසයක් පරිණාමයක් ලෙස ගන්නවා නම් එහෙම අවිඥානික පුද්ගලයේ අන්ත අවිඥානික ස්වභාවයක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අවිඥානික ස්වභාවයේ ක්‍රමානුකූලව ඔබේ තියෙන පිනට අනුව පින කියලා කියන්නේ හොඳ ස්වභාවයට ඔබ පරිවර්තනය වෙනකොට ඔබට හැකියාවක් ලැබෙනවා සවිඥානික වීමට. ඔබ තුල සිදුවන දේ ඔබට දකින්න පුළුවන් වෙනවා. එතකොට තමයි ඔබ ලෝකයේ මොකක්ද කියලා හඳුනට හඳුනා ගන්න. ඒතර එවැනි පරිවර්තනයක් ඇත්තටම ඔබ තුල සිදු වෙනවා. ඒතර ඔන්න ඔය ක්‍රියාවලියක් තමයි ඔබ තුල ඇත්තටම සිදුවන්නේ. ඒ තුල ඔබට කල යුතු දෙයක් තියෙනවා නම් ඇත්තටම ඒ තියෙන ත්‍රිසන් ගත ලක්ෂණ හොය අයින් කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොය අයින් කරන්න ගියොත් ඇත්තටම ඔබට හොයම තමයි ඉන්න වෙන අවුරුදු 50ක් විතර. ඒ නිසා ඔබට හොඳ දේවල් ඔබ තුල වගා කරගත්තොත් වඩාත් හොඳයි. හොඳ ගති ලක්ෂණ ඔබ තුල ඇති කරගන්නකොට ත්‍රිසන් ස්වභාවයන් නිකම්ම ගැලවිලා යනවා. හොඳ දේවල් හිතන්න, කරන්න, කියන්න ගන්නකොට ත්‍රිසන් ස්වභාවයන් ඔබේ ස්වභාවයෙන් ගැලවිලා යනවා. අඳුරු ස්වභාවයන් ඔබෙන් ඉවත් වෙනවා. ආලෝකමය ස්වභාවයන් ඔබේ යටිහිත තුල පතිත වෙනවා. හොඳ තුල ඔබට ජීවත් වෙන්න ලැබෙන. ඒ තුල ඔබට සුද්ධ කරන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම ඔබ සුද්ධ වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ ක්‍රියාවලිය තුල ඔබ නිකම්ම ඉන්නකොට, ඒ ක්‍රියාවලිය තුල ඔබ ජීවත් වෙනකොට, ඒ හොඳ තුල ඔබ ජීවත් වෙනකොට නිරායාසයෙන්ම එතකොට මේ අඳුරු ස්වභාවයෙන් ඔබේ ත්‍රිසන් ස්වභාවයෙන් ඔබෙන් ක්‍රමානුකූලව ගැලවෙනවා. ඒ මූලික වශයෙන් ඔබ ත්‍රිසන් ස්වභාවයෙන් තියනවා කියලා ඔබ දැනගන්න එක තමත් වැදගත් වෙනවා. ඒ තමයි ඔබ තුල තියෙන සවිඥානිකත්වය. ඒක නොදන්න කෙනා, ඒක ප්‍රතික්ෂේප කරන කෙනා එතකොට ඊටමත් අවිඥානික ස්වභාවයක තමයි ජීවත් වන්නේ. ඒතර අවිඥානික පුද්ගලයන් මේ කතන්දරය අහන්න යම්කිසි හෝ පිනක් නැති පුද්ගලයාට මේ පුද්ගලයන් ලක්ෂයකට මේ කතාව කිව්වත් අතන වැඩක් වෙන්නේ. නමුත් ඔබ ඒ අවස්ථාවල සුදුසුම නිසා තමයි මේ කතන්දරේ මේ අවස්ථාවේදී ඔබට අහන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් තව මිලියන ගාණක් මිනිස්සු හිටියට මේ කතන්දරේ අහන්න ලැබෙන්නේ නැහැ ඒ පුද්ගලයාට. යම්කිසි පිරිසකට මේක අහන්න ලැබෙනවා නම් ඇත්තටම ඒ සුදුසු අවස්ථාව නිසා තමයි එතකොට මේ කතන්දරය අහන්න ලැබෙන්නේ. ඒ ඔන්න ඔය ආකාරයට ඔබ තුල සිදුවන පරිවර්තනය තමයි මේ මනුෂ්‍ය ශරීරය තුල සිදුවන්නේ. මේ මනුෂ්‍ය කියන වෙසල් එක තුල සිදුවන්නේ. එතකොට මේ මනුෂ්‍ය කියන වෙසල් එක තුල ඔබ දැන හඳුනාගත් මනුස්සයෙක් ඇත්තරම මනුස්ස ආත්මීය ස්වභාවයක් ඇත්තරම ජීවත් වෙන්නේ නැහැ. විවිධාකාර ගති ලක්ෂණ වලින් සංකල්පණය වූ ශක්තිමය පරාසයක සිදුවෙන යම් ගනුදෙනුවක් තමයි ඇත්තටම ඔබ මිනිස්සෙක් ලෙස ඇත්තටම හඳුනාගෙන තියෙන මේ අවස්ථාවේ. ඒතර කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ ඔබ දැනගෙන හිටපු දේවල් වල. නමුත් මෙතනින් එහාට යන ස්වභාවය තමයි එතකොට මේ ආකාරයට ඔබට පෙන්눔 කරලා දෙන්නේ. ඒතර මෙවැනි ක්‍රියාවලියක ඔබ ජීවත් වෙනකොට ඔබ කලින් හිතාගෙන හිටපු දේවල් ඔබ දරා සිටපු දේවල් සංස්කෘතිකයේ වශයෙන් ආගමික වශයෙන් සමාජීය වශයෙන් ඒ සියල්ලම ඇත්තටම ක්‍රමානුකූලව අහෝසි වෙලා යනවා ඇත්තට. ඔබ ඇත්තටම ඉපදලා තියෙන්නේ මේ ස්වභාවික පරිවර්තනය සඳහාම තමයි. එතනින් එහාට ඔබ හිතාගෙන ඉන්න සියලුම ඇත්ත කියලා හිතාගෙන ඉන්න දේවල් යථාර්ථයන් ඔබ දන්න දේවල් සියල්ලම ඇත්තටම ඇත්ත නෙමෙයි කියලා ඔබට මේ අවස්ථාවේදී වැටහෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් අවස්ථාවකදී වැටහෙන්නත් පුළුවන්. එතකොට ඒ තුල ඔබ ක්‍රියාත්මක වෙන ආකාරය ක්‍රමානුකූලව ඔබ තුල වෙනස් වෙන්න ගනී. ඒ තුල ඔබ එන්න නිදහස් වෙනවා කියලා දැනේ. යම්කිසි සැහැල්ලුවක් දැනේ.
තමා තුළ තියෙන මොන හරි ජීවිතයේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලව විසඳෙනවා කියලා ඔබට දැනෙන්න ඉඩ කර තියෙනවා. ඒ වගේම ඔබ චිත්‍රපට ශාලාවක ඉඳගෙන ඔබගේ ජීවිතය ඔබ බලාගෙන ඉන්නවා චිත්‍රපටයක ලෙස කියලා ඔබට යම් අවස්ථාවකදී දැනෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒ අවස්ථාව යනගම් ඇතරම ඔබට හඳුනා ගන්න වෙනවා මේ ක්‍රියාවලිය. ඒ වගේම ඔබ දැන අවබෝධ කරගෙන එය ප්‍රත්‍යක්ෂව දක්වා ක්‍රමානුකූලව කිසි හදිස්සියක් නැතුව යන්න ඉඩ හරින්න ඔබට සිදු වෙනවා. එතකොට ඒ කතන්දරය තමයි ඇත්තටම ඔබ තුළ මේ අවස්ථාවේදී සිදු වෙන්නේ. අනිකුත් ඔබ හිතාගෙන හිටපු අනිකුත් සියලුම දේවල් ඇත්තටම ඇත්ත යථාර්ථයක් නෙමෙයි. එතකොට මේ සම්පූර්ණ කතාවෙන් 100% පමණ ප්‍රමාණයක් විතරයි ඇත්තටම අනිකුත් දේත් එතකොට ඔබට ක්‍රමානුකූලව වැටහෙන්න ගන්න. ඒ වගේම හැකි පමණින් ඔබට ඉතුරු කතන්දරේ ඉතුරු ටික ඔබට ගෙන එන්න උත්සාහ කරන්න. ආයිබෝවන්. අපගේ විශ්වශක්ති පාඨමාලා මූලික අධීරයන් අවසන් කළ ඔබට හෘද කේන්ද්‍රීය මානසිකත්වය ලෙවල් 3 පාඨමාලාවට දැන් සම්බන්ධ විය හැක. ඩිස්ක්‍රිප්ෂන් එක තුළ ඇති යොමුව තුළින් හෝ අපගේ වෙබ් අඩවියේ පාඨමාලා ටැබ් එක තුළින් ඔබට මේ සඳහා සම්බන්ධ විය හැක. ඔබ සියලු දෙනා තුළ පරමාලෝකය උදා වේවා.